නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත පිණිස සදහම් සාකච්ඡා රැගෙන අද දවසෙත් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සත්‍යර්මෙන් අර්ථවත් වන උතුම් සත්පුරුෂ භූමිය පිළිබඳව මේ සදහම් විවරණයෙන් කරුණ අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපට අනුකම්පාවෙන්ම පහදා දෙනවා. ඉතින් අදත් ඒ පිණිස අපට අවස්ථාව දෙනවා. ඉතින් අපි ගුරු දෙවියන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම සදහම් පිළිසඳර පිණිස වැඩම ආවදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව විශේෂයෙන් පින්වත් සුගීෂ දිනුෂාන් මහත්මයාගේ උපන්දිනයේ නිමිත්තෙන් සුවපත් භාවයේ පැතීම පිණිසත් දෙපාර්ශ්වයේම දෙමාපියන්ට ගුරුවරුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිසත් සදැහැති දායකත්වයේ දරනවා පින්වත් සුගීෂ මහත්මයා සජීවා මහත්මිය සිනොන් පුතුණුවන් සියරා දියණිය සහ සියොන් පුතුණුවන් යන පවුලේ පින්වන්ත හැම දෙනාම ඉතින් මේ පිනැතියන් අපි තාම දයාවෙන් සිහිපත් කොටගෙන ඒක රාශි කරගෙන පින්වන්ත ඔබ හැම දෙනාමත් කැටුව මහා සංඝරුවන පාමුල සදාම් පිළිසඳර පවත්වන්න සූදානම් වනවා. අපි මහා සංඝරත්නය වන්දනා කොටගෙන නැවත ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් උතුම් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සීල දනාටම තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මය, අද අපි මම කල්පනා කළා අපි මේ දේශනා දහම් කැඩපත දේශනා මාලාව අපි පිළිවෙලකට කතා කරගෙන ඉන්න මහන්සි ගත්තා. එහෙමයි. මේ නිවන් මඟ තේරුම් ගන්න කෙනෙකුට ඒක දියුණු කරගන්න යම් ප්‍රවිෂ්ටයක් පිණිස. එතන අපි මුලින්ම කතා කළා මේ අපි සංසාර දුකේ නිදහස් වෙන්න මේ මාර්ගය දියුණු කරගන්න මහන්සි ගන්න යයි කියන කාරණේ පැහැදිලි කරන්න අපි සංයුත්ත නිකායේ දෙවෙනි කොටසේ තිබිච්ච අනුමතග්ග සංයුත්තේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඒකත් එක්කම ලක්කන සංයුත්තේ. එහෙමයි. ත්‍රි දෙකේ තිබුණ මේ සංසාරේ අපි එනකොට මේ සසරේ සැරිසරාගෙන අපි එනකොට හරක් වෙලා එළුව වෙලා කුකුල්ලෝ වෙලා ඌරෝ වෙලා බැටළුව වෙලා ඒ විතරක් නෙවෙයි අපි ප්‍රේත ලෝකේ දුක් විඳපු හැටි. ඊට පස්සේ මේ සසරට වැටෙන්න හේතුව තීරුම් ගැනීම පිණිස අපි ඊට පස්සේ කතා කළා ඥානවත්ත සූත්‍රය. මේ සංසාර ගමන අපි ආධ්‍යාත්මික ජීවිතේ සකස් වෙන්නේ කොහොමද කියන කාරණේ පැහැදිලි කරන්න තමයි ඥානවත් සූත්‍රය කතා බහට ගත්තේ. එහෙමයි. ඊට පස්සේ අපි කතා බහ කළා ඥානවත් සූත්‍රයෙන් නිතර කතා වෙච්ච එකක් තමයි මේ සසර යන්න හේතු වෙච්ච වැඩපිළිවෙල අපි කතා කරමින් සසරේ නිදහස් වෙන මාවත ආර්ය අෂ්ටාංග මාර්ගය. ඊට පස්සේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ මහා චත්තාරීක සූත්‍රය අසුරින් කතා කළා. එහෙමයි. ඊට පස්සේ මහා චත්තාරීසක සූත්‍රයේදී අපිට හම්බුණා වචනයක් මේ ආශ්‍රව කියන වචන ගැන. එහෙමයි. ඒ හේතු කරගෙන අපි සබ්බාස සූත්‍රය කතා කළා. එහෙමයි. ඊට පස්සේ සබ්බාස සූත්‍රය අපි කතා කරද්දී හම්බුණා ප්‍රධාන කරුණු දෙකක්. එකක් තමයි දර්ශනේ දැක ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයක් දුරු කරගන්නේ කොහොමද කියලා. ඒක චතුරාර්ය සත්‍ය විමර්ශනේ. ඊළඟට භාවනා වශයෙන් වඩලා ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. එතෙන්දී භාවනා වශයෙන් වැඩි යුතු දේ ගැන සඳහන් කළේ සත්ත බොජ්ජක්.
ඊට පස්සේ අපි සප්තබොජ්ජංග විස්තර කරන්න අපි බොජ්ජංග සංයුත්තේ කතා කළා. එහෙමයි ස්වාමීනි. ඒතර බොජ්ජංග සංයුත්තේ අපි කතා කරනකොට අපිට හම්බුණා නිතර කරුණු කීපයක්. ඒ තමයි මේ බොජ්ජංග වලට විරුද්ධ පාක්ෂිකව තියෙන දෙයක් තමයි නීවරණ ධර්ම. එහෙමයි. මේ බොජ්ජංග තුල අපි කොච්චර අවබෝධයේ පිණිස අපේ හිත මෙහෙවන්න මහන්සි ගත්තත්, හිත පිහිටවන්න මහන්සි ගත්තත්, හිත වඩන්න මහන්සි ගත්තත් හිත පිහිටන්නේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. එහෙමයි. කොච්චර මේ හිත පිහිටවන්න හැදුවත් නිවන් මාගේ හිත පිහිටන්නේ. ඒ හිත පිහිටන්නේ නැති වෙන හේතු වෙන කරුණු පහක් තියෙනවා. ඒවට කියනවා නීවරණ කියලා. ඒ නිසා මේ නීවරණ ධර්ම පිළිබඳවත් අපි යම් ප්‍රමාණයකට තීරුම් ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මම අද මේ කාල පරිච්ඡේදය ඊට පස්සේ හිතුව පොඩ්ඩක් මේ නීවරණ ධර්ම තේරුම් ගැනීම පිණිස මේ අවශ්‍ය කරන දහම් කරුණු ටිකක් කතා කළොත් හොඳයි කියලා මට හිතුණා. එහෙමයි. ඒ නිසා මේකේ බොහොම පිළිවෙලකට මේ දහම් කැඩපති ධර්මයෙන් තමන්ගේ ජීවිතේ තේරුම් ගන්න අපි බුද්ධ දේශනා ඉස්මතු කරන්න අපි නිතර මහන්සි ගන්නවා. ඒතර මේ අද දවසෙත් මේකට හරිම ලස්සන පරයයක් තමයි මේකේ නීවරණ සංයුත්තයක් කියලා එකක් තියෙනවා. සංයුත්ත නිකායේ 5 පළවෙනි පොත්හන්සේගේට ඒ නීවරණ ගැන කතා කරපු කොටසක් එකතු වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. මේ නීවරණ ගැන විවිධ තැන්වල විස්තර වෙනවා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේකේදී ලස්සන දේශනාවක් විස්තර කළා. මේ කිලේශ කියලා සූත්‍රයක් තියෙනවා. මේ කිලේශ කියන සූත්‍රයේ තියෙනවා මහණෙනි මේ යම් උපක්ලේශයකින් කිලුටටපත් වෙන රත්තරන් මෘදුත් වෙන්නේ කියන කර්මන්නේ වෙන්නෙත් නෑ කියන. ඒ කියන්නේ මෘදු නැත්තම් කර්මන්නේ නැත්තම් ඒ රත්තරන් වලින් අපිට ඕන කරන රත්තරන් බඩු හදන්න බෑ. බලන්න ඒක ගන්න ලස්සන උපමාවක්. ප්‍රභාෂර බබලන්නෙත් නෑ කියන. ඒ වගේම තියෙනවා විස්තර කරනවා මේ බිඳින සුළුයි කියනවා. එන මේ සාමාන්‍ය පොළොවෙන් ගන්න රත්තරන් එකපාරට බිඳින සුළුයි. ආභරණ තැනීමට මැනවින් සුදුසු නෑ කියනවා. එබඳු මේ රත්තරන් වලට උපක්ලේශ පහක් තියෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. ඒකට මේ අර බුදු කෙනෙක් ඒකක් දකින්න විදිය නේද? එහෙයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක දකින්න කොහොමද මේ පොළවෙන් ගන්න රත්තරන් වලට ඒ රත්තරන් කිලුටු කරන බබලන් නැති වෙන බිඳෙන සුළු වෙන ඒ වගේම කර්මන්නේ නොවීමට හේතු වෙන සුදුසු විදියට පාවිච්චි කරන්න බැරි වෙන්න හේතු වෙන ඒ රත්තරන් වලම පවතින උපක්ලේශ පහක්. රත්තරන් වලම පවතින උපක්ලේශ පහක්. මහන්නේ යම් උපක්ලේශයකින් මේ කිලුටටපත් වෙන රත්තරන් මෘදුත් නොවේ නම් කර්මණ්‍යත් නොවේ නම් ප්‍රභාෂරත් නොවේ නම් බිඳෙන සුළුත් වෙයි නම් ආභරණ තැනීමට මැනවින් සුදුසු නොවේ නම් යකඩ රත්තරන් වලට ඇති උපක්ලේශයක් කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ රත්තරන් වලට මිශ්‍ර වෙලා තියෙන යකඩ නිසා මොකද වෙන්නේ? රත්තරන් මෘදු වෙන්නේ. එහෙමයි. කර්මන්නේ කියන්නේ ඕන දෙයකට ඒක යොමු කරන්න බෑ හදන්න. පිහිටවන්න බෑ ඒකෙන්. එහෙමයි. දැන් රත්තරන් වලින් බඩු බාහිර ආදී හදනකොට තමයි රවුමට හදනවා, කැටයන් දානවා. ඒ දිව කරන්න බෑ, වැඩ කරන්න බෑ කියන. යකඩ මිශ්‍ර වෙලා තියෙනවා නම්. එහෙමයි. ඒ වගේම විස්තර කරනවා තඹ පිත්තලාදී ලෝහ රත්තරන් වලට උපක්ලේශයක් කියනවා. ඒ වගේම කළු ඊයම් රත්තරන් වලට උපක්ලේශයක් කියනවා. එහෙමයි. සුදු ඊයම් රත්තරන් වලට උපක්ලේශයක් කියනවා. එහෙමයි. සුදු ඊයම්. මහන්නේ මෙන්න මේ උපක්ලේශ පහෙන් කිලුටටපත් වෙච්ච රත්තරන් මෘදුත් නෙවෙයි කියනවා, කර්මන්නේත් නෙවෙයි කියනවා. මෘදුත් නේ කර්මන්නේත් නේ. ප්‍රභාෂරත් නෙවෙයි කියනවා. එහෙමයි. බිඳන සුළුත් වෙයි කියනවා. ඉක්මනට බිඳිලා යනවා. ආභරණ තනන්න සුදුසු නෑ කියනවා. හරි ලස්සනයි නේද? එහෙයි ස්වාමීනි. රිදී වලට ඒ වගේම තමයි රිදී
රත්තරන් වලට ඇති උපක්ලේශයක් කියනවා. දැන් උපක්ලේශ කීපයක් කිව්ව කොහමද? යකඩ රත්තරන් වලට උපක්ලේශයක්. තඹ පිත්තල රත්තරන් වලට උපක්ලේශයක්. ඒ වගේම සුදු ඊයන් රත්තරන් වලට උපක්ලේශයක්. ඒ වගේම තමයි මේ රිදී රත්තරන් මේ රත්තරන් වල මේ රිදී රත්තරන් වලට උපක්ලේශයක්. ඒවා මිශ්‍ර වුණා කියලා කියන්නේ එහෙනම් මේ සුදුසු විදියට රත්තරන් ප්‍රයෝජනෙට ගන්න බෑ. එහෙමයි ස්වාමී. එක පැත්තකින් බබලන්නේ තව පැත්තකින් තමයි මේ ප්‍රභාෂර වෙන්නේ. තව පැත්තකින් තමයි කර්මන්නේ වෙන්නේ. ඒ දේවල් සුදුසු විදියට කරගන්න බෑ කියන රත්තරන්. එහෙමයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ රන්වල තියෙන ඒ ක්ලේශ අනිකුත් ලෝහයන් හරියට මේ පුදුම සහගතයි නේ ස්වාමී. හරි ආශ්චර්යයි නේද? දැන් බලන්න මේක දැන් ගලපනවා ජීවිතේට. එහෙමයි. පුදුම ආශ්චර්යයි. අවබෝධයක් පිණිස යන ශ්‍රාවකෙක් ඒ අවබෝධය දියුණු කර ගැනීම පිණිස දැන් හිත මෙහෙවන්න ඒ කාරණේ උපමාවකට ගත්ත බුදුරජාණන් වහන්සේ. මහණෙනි යම් උපක්ලේශයකින් මේ කිලුටට පත් වෙන රත්තරම් මෘදුත් නොවේ නම් කර්මණ්‍යත් නොවේ නම් ප්‍රභාෂරත් නොවේ නම් බින්දන සුළුත් වෙයි නම් ආභරණ තැනීමට මනවින් සුදුසු නොවේ නම් මේ ඒ රත්තරන් වලට ඇති උපක්ලේශ පහයි කියලා කියනවා. එහෙමයි. එසේම මහන්නේ යම් උපක්ලේශයකින් මේ කිලුටට පත් වෙන සිත මෘදු නොවේ කියනවා. එහෙමයි. එහෙනම් දැන් මේ අපේ හිත අර්ථවත් දෙයක පිහිටවන්න අමාරු උපක්ලේශ තියෙන නිසා. වැදගත් දෙයක පිහිටවන්න අමාරු උපක්ලේශ තියෙන නිසා. එහෙමයි ස්වාමීනි. වැදගත් දෙයක් තේරුම් ගන්න, වැදගත් තැනක පිහිටන්න, සත්පුරුෂ ඇසුරේ පිහිටන්න, සත් ධර්මයේ පිහිටන්න, විනයේ පිහිටන්න අමාරු වෙන්නේ. දැන් බලන්න මේ සත්පුරුෂ ඇසුර මේ ලෝකෙට කොච්චර ලැබුණත් හිත අසත්පුරුෂ ඇසුරට යනවනේ. හරි පුදුමයි. එතකොට ඒ වගේම තමයි ධර්මයේ කොච්චර කිව්වත් අධර්මයට යනවනේ. විනය කොච්චර කතා කළත් අවිනයට යනවනේ. හරි ලස්සනට මේ පහදිනවනේ ගානට. පුදුම දෙයක් නේ. එහෙයි ස්වාමීනි. ඒතර මේ කොහොම අඥානකමේ ගිල්ලන්නේ කුමක් නිසාද? මේ උපක්ලේශ නිසා. ඊට පස්සේ කියනවා ඒ වගේම තමයි සිත ප්‍රභාෂර වෙන්නේ නැහැ කියනවා. එහෙමයි. කර්මන්න වෙන්නේ නැහැ කියනවා. එහෙයි. හරි පුදුමයි. දැන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා දකින්නකම් මේ දෙව් මිනිස් ලෝකයේ අසරණයි. ඒ දෙව් මිනිස් ලෝකයට පිළිසරණක් නැහැ. එහෙමයි. එහෙව් ලෝකයේ මේ දෙව් මිනිස් ලෝකයා මේ මානසිකව තියෙන මේ මානසිකව වැළඳගත්තු මේ උපක්ලේශයන් හඳුන ගන්නකම් මේ දෙව් මිනිස් ලෝකයා මුලාවේ පැටලි විමුක්තිය පිණිස විවිධ දේවල් කරනවා. එහෙමයි ස්වාමීනි. විවිධ নানা ප්‍රකාර නාටකම් නටනවා. නමුත් මේ උපක්ලේශ සහිත බව ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. සම්මා සම්බුද්ධත්වයේ අසරේ කියන්නේ මෙයයි. එහෙමයි ස්වාමීනි. සම්මා සම්බුද්ධත් බුද්ධ ශාසනයක අසරේ මෙයයි. එහෙයි. අරහත් සම්මා සම්බුදුරජාණන් සරණ යන්න කියන්නේ මේක නෙමේ නිසායි. බුදු කෙනෙක් ඇරෙන්නට මේ මානසිකව මේ තියෙන ඇද paludu කායික වාචසිකව තියෙන මේ ඇද paludu එහෙමයි. සසරට මේ ගෙනියන විදිය කිසි කෙනෙකුට අල්ලන්න බෑ. බුදු කෙනෙක්මයි කයි මේ දේවල් සසරේ ගෙනියන්න හේතු වෙනවා, මේ දේවල් සසරේ නිදහස් කරන්න හේතු වෙනවා කියලා බුදු කෙනෙක්මයි දකින්නේ. එහෙමයි ස්වාමී. වචනේ මේ දේවල් සසරේ ගෙනියන්න හේතු වෙනවා, මේ දේවල් සසරින් ඈතර කරවන්න හේතු වෙනවා කියලා දකින්නේ බුදු කෙනෙක්. එහෙමයි. මනසේ මේ දේවල් සසරේ ගෙනියන්න හේතු වෙනවා, මේ දේවල් මනසේ සසරේ නිදහස් කරන්න හේතු වෙනවා කියලා දකින්නේ බුදු කෙනෙක්මයි. එහෙමයි. මේ උපක්ලේශ කියන දේ දකින්නේ බුදු කෙනෙක්මයි. ස්වාමීනි දැන් රසායන විද්‍යාඥයෙක් රන්වල තියෙන බාධා සහිත ලෝහයන් හරියට දන්නවා වගේ දකිනවා වගේ මේ සිත පිළිබඳව මේ විද්‍යාව භාග්‍යවතුන් වහන්සේගේම හෙළිදරව් අනිවාර්යෙන් අනිත් සියලු ශාස්ත්‍රයන්ට යම් යම් වැටහීම් තියෙන අය පරිපූර්ණ වැටහීම් නෙවෙයි. එහෙමයි ස්වාමීනි. යම් වැටහීම් තියෙන. යම් වැටහීම් තියෙන අය මේ ලෝකෙ බිහි වුණාට සිත නිකලස් කරවන ඒ ධාමක එහෙමයි. ඒ පරිපූර්ණ වැටහීම තියෙන බුදු කෙනෙකුට පමණයි. අන්න එතෙන්ට අපි මේ ජීවිතේ ඉන්න මහන්සි ගන්න ඕනේ. එහෙමයි. ඒ ශ්‍රාවකත්වයට.
ඒ ශ්‍රාවකත්වයට අපිපත් වුණා කියලා කියන්නේ අපි සසර පුරාවටම බුදු කෙනෙක්ගේ අවබෝධයෙන් බැහැර අවබෝධයක් අපි හොයන්නේ. එහෙමයි. බුදු කෙනෙක්ගෙන් බැහැර වෙච්ච අර්ථකථනයක් හොයන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් බැහැර වෙච්ච ආධ්‍යාත්මික ගුණධර්මයක් හොයන්නේ. එහෙමයි. මේ ආධ්‍යාත්මික ගුණධර්මයක් ගැන මේ ලෝකෙට නියම විදියට විවර කරන්නේ බුදුරජාණන් වහන්සේ නම. එහෙමයි. ඒතර බුදු කෙනෙක් එතෙන්ටපත් වෙන්න සම්බුදු බවටපත් වෙන්න කොතරම්නම් සංසාරෙට කොට මේ පාරමී පුරලා තියෙනවද? එහෙමයි ස්වාමීනි. ඒතර මේ ශ්‍රාවකත්ව මේ ජීවිතේ හරියට හිත පිහිටව ගන්න බැරි වුණොත් ඉතින් අවසානයක් නෑ මේකේ. එහෙමයි. ඒතර මේ රූප ස්වභාවයට පැහැදුණු පමණින් අපි මුලා වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. රූප ස්වභාවයට පැහැදුණු පමණින්. අපි පහදින්න ඕන ගුණයටමයි. මොකද රූපස්සම ඒ ශ්‍රී නාමයට පැහැදුණු පමණින් අපි මුලා නොවේ කියලා කියන්න බෑ. ඒකට හේතුව මම සම්මා සම්බුද්ධයි කියලා කියාගන්න කී දෙනෙක් මේ සංසාරේ යනකොට අපිට මුණ ගැසෙයිද සම්මා සම්බුදු නොවේ තියෙද්දි. එහෙමයි. වෙන්න බැරිද? පුළුවන්. ඒ ශ්‍රී නාමයට විතරක් අපි හොයලා හිටියොත් එහෙම. සම්මා සම්බුද්ධ කියන එක ශ්‍රී නාමයට විතරක් පැහැදී සිටීම ප්‍රමාණවත්ද කියලා හිතන්න ඕන කාරණාවක්. නේද? එහෙමයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදීමයි නිගණ්ඨනාථ පුත්ත සම්මා සම්බුද්ධයි කියලා කියා හිටියේ. එහෙමයි. ඒගොල්ලෝ කිව්ව සම්මා සම්බුද්ධයි කියලා. ඒ නිසාමයි මේ පැහැදිච්ච පිරිසක් හිටියේ. මක්කලි ගෝසාල අජිත කේස කම්බලි ඒත් කියා හිටියේ සම්මා සම්බුද්ධයි කියලා. එහෙමයි ස්වාමීනි. සියල්ල දන්නවා කියලා කියා හිටියා. හැබැයි කියලා ඒ ලෝකෙ තමයි සැබෑ විදියටම සාරහත් සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. එහෙමයි. ඒතර බලන්න එතකොට මේ පහළ වුණාට පස්සේ කොහොමද අර පිරිස මේ පිරිසට කැඩිලා මේ භාග්‍යතුන් වහන්සේ ගාවට ආවේ? ධර්මයේ දේශනා කරද්දී. එහෙමයි. ධර්මයේ දේශනා කරද්දී ශ්‍රාවකයෝ මේනම් ඒකාන්තයෙන් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි කියලා. එහෙමයි ස්වාමීනි. නිෂ්ඨාවට පැමිණිය ධර්මයේ. ධර්මයෙන් තමයි නිෂ්ඨාවට එන්නේ. එහෙමයි. හරි ආශ්චර්යයි. එතකොට ධර්මයෙන් නිෂ්ඨාවටපත් වෙන්න එතකොට මේ ධර්මයෙන් තමයි මේ සම්පූර්ණ සම්බුද්ධ ශාසනයක නිෂ්ඨාවටපත් කරලා තියන්නේ. ඒක වෙන දෙයකින් කරන්න බෑ. එහෙමයි ස්වාමීනි. වෙන දෙයකින් කරන්න බෑ. ධර්මයෙන්මයි කරන්න ඕනේ. එහෙනම් මේ ධර්ම දේශනාව කියන කොතරම් ආශ්චර්ය පුණ්‍ය කර්මයක්ද? එහෙමයි. ස්වාමීනි මෙතනදිත් අපි මේ පැහැදීම ඇති කරගන්න යුතුයද? දැන් සිතේ මෙවැනි ක්ලේශ ධර්ම පවතින බැවින් අවබෝධය ඇති නොවේ, කර්මන්නේ නොවේ, නොදු නොවේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරන මේ ධර්මයේ පිළිබඳව ප්‍රසාදය ඇති කරගෙන ඒ මුලින්ම එන්න ඕනේ යාට භාග්‍යවතුන් වහන්සේ ගැනම පැහැදිලි වෙන්න වෙනවා. එහෙමයි. ඔව් ආශ්චර්යයි නේද? මේ සෑම දේශනාවක් පුරාම උට මුලින්ම පැහැදිලි ඇති වෙන බුදුරජාණන් වහන්සේට ආශ්චර්යයි නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ හිත කර්මන්නේ නොකරන මෘදු නොකරන ප්‍රභාස්වර නොකරන බින්දෙන සුළු බව නැති කරන මේ කරවන මේ ආශ්‍රවශයෙන් මේ වීමට වළක්වන සමාධිය බැහැර කරවන මේ පක්ලේශයන් පහ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තානේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ විදිහට අන්නේ වගේ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ ගැන නිෂ්ඨාවටපත් වෙන්න ඕන. එහෙමයි. ඒතර බුදුරජාණන් ධර්මයේ තුලින් තමයි භාග්‍යතුන් වහන්සේගේ අරහත්ත්වය තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. සම්මා සම්බුද්ධත්වයේ තේරුම් ගන්න වෙන්නේ ධර්මයේ. එහෙමයි. නවාරාදී බුදුගුණ තේරුම් ගන්න තියෙන ධර්මයේ. නවාරාදී බුදුගුණ තේරුම් ගැනීම අනිවාර්යයෙන් දියුණු කරවන්නේ ධර්මයෙන්මයි. එහෙමයි. ධර්ම ශ්‍රවණේ. ඒතර මේ ධර්ම දාණය දෙන පිරිස නිතර මහන්සි ගන්න එන මේ බුද්ධ ශාසනයේ නිෂ්ඨාවටපත් දෙව් මිනිස් ලෝකයා බුද්ධ ශාසනයේ නිෂ්ඨාවටපත් කරවන මනාකොට පිහිටවන පින තමයි මේ කරන්නේ. එහෙමයි ස්වාමීනි. බුද්ධ ශාසනයක් තුළ මනාකොට පිහිටවන පින තමයි මේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කිරීම. එහෙමයි. ආයි වෙන එකක් නෙමෙයි. ස්ථිරව පිහිටවන වෙන පිනක් මේ ලෝකේ නැහැ. එහෙමයි. වෙන පිනක් නැහැ. බුද්ධ ශාසනයක මනාකොට පිහිටවන්න Tamanට ආසනම් එන දෙව් මිනිස් ලෝකයා මනාකොට පිහිටවන උපකාරී කරන්න ඕන.
එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් බැහැර නොවන ශ්‍රාවකයෙක් වෙන්න ආස නම් එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයා බුදුරජාණන් වහන්සේගෙන් බැහැර නොකරනවන ධර්මය කියලා දෙන්න ඕන. එහෙමයි. ඒක ධර්මයෙන් කරන්න තියෙන්නේ. වෙන දෙයකින් කරන්න බෑ ඒක. එහෙමයි ස්වාමීනි. එහෙනම් තමන්ගේ ජීවිතේ හිත හිතා සතුටු වෙන්න එහෙනම් මේ කාලේ පුරාවට මේ හෝරා පුරාවට මේ තමන් දෙන්නේ බුද්ධ ශාසනයක ස්ථීරව පිහිටවන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ස්ථීරව පැහැදීම ඇති කරවන ප්‍රසාදයේ උපද්දන මේ උදාාර පුණ්‍ය සම්පත්තිය තමන් රැස් කරගන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් දේශනා කළ මහණනි යම් උපක්ලේශයකින් කිලුටටපත් වෙන සිත මෘදුත් නොවේ නම් කර්මණ්‍යත් නොවේ නම් ප්‍රභාෂරත් නොවේ නම් බිඳෙන සුළුත් වෙයි නම් ආශ්‍රවයන් සේවීමට මනවින් සමාධිමත් නොවේ නම් කාමච්ඡන්දයේ සිතට ඇති උපක්ලේශයක් කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ කාම අරමුණු වලට තමන්ගේ ආධ්‍යාත්මයේ තියෙන මේ ඡන්දය බලවත් ඡන්දය එහෙමයි. ඒකෙන් සිත මෘදු වෙන්නේ. සිත පවිටු කරනවා. එහෙමයි. මැද බලන්න. එහෙමයි. කාමච්ඡන්දේ යට වුණාම කරුණාව ඇති වෙන්න ඕන තැන කරුණාව ඇති වෙන්නේ නැහැ. එහෙමයි. මුදිතාව ඇති වෙන්න ඕන තැන මුදිතාව ඇති වෙන්නේ නැහැ. සතර බ්‍රහ්ම විහරණ ඇති වෙන්න ඕන තැන හතර බ්‍රහ්ම විහරණ ඇති වෙන්නේ නැහැ. එහෙමයි. ඉන්ද්‍රිය ධර්ම ඇති වෙන්න ඕන තැන ඉන්ද්‍රිය ධර්ම ඇති වෙන්නේ නැහැ. බොජ්ජංග ධර්ම පිහිටන්න ඕන තැන බොජ්ජංග ධර්ම පිහිටන්නේ කුමක් නිසාද? කාමච්ඡන්දේ. ස්වාමීනි මේ ගැටලුව ලියා ගන්න තියෙන අවස්ථාව මේ මොනතරම් වටිනවද? දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දෙමව්පියන් වැඩිහිටියන් මහා සංඝරත්නය කොච්චර ආවාද කරත් පන්සලකට යන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. මහා සෑය වඳින්න යන්නේ හිතෙන්නේ නැති වෙන්න පුළුවන් ස්වාමීනි. නමුත් මේක මේ ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. එහෙමයි ස්වාමීනි. ඒක දැන් අපි ඉස්සරහට දීර්ඝ වශයෙන් කතා කරනකොට අපි කතා කරමු. අවසරයි ස්වාමීනි. ඊළඟට කියනවා ඒ ව්‍යාපාදය. මේ හිතේ තරහ යන ස්වභාවය තියෙනවනේ. එහෙමයි. ඒක විස්තර වශයෙන් අපි කතා කරනවා. ඒකත් සිත මෘදු නොවෙන්න හේතු වෙනවා කියනවා. කර්මණ්‍ය නොවෙන්න හේතු වෙනවා කියනවා. ප්‍රභාෂර නොවෙන්න හේතු වෙනවා කියනවා. හිත වහා බින්දෙන සුළු වෙනවා කියනවා. දේශේ වැඩි නම්. එහෙමයි. හරි පුදුමයි. එහෙයි. කාමයට ඡන්දේ වැඩි නම් හිත බින්දෙන සුළු බව වැඩි. එහෙමයි. ඒ වගේම තමයි ද්වේෂය වැඩි නම් හිත බින්දෙන සුළු බව වැඩි. එන්න මේ හිත බින්දෙන සුළු වෙන්නේ වහා බින්දෙන සුළු වෙන්නේ කුමක් නිසාද? මේ කාමයට තියෙන ඡන්දේ නිසා, ද්වේෂය නිසා, තීන මිද්දේ නිසා හිතන වහා බින්දෙන සුළුයි කියනවා. උද්ධච්ච කුක්කුච්ච හිත විසිරෙන කුකුස් කරන ස්වභාවයත් මේ හිත මෘදු නොවෙන්න, කර්මන්නේ නොවෙන්න, විශේෂ අවබෝධයක් ඇති නොවෙන්න, ආශ්‍රවශය නොවෙන්න හේතු වෙනවා කියනවා. එහෙමයි. ඒ වගේම කියනවා විචිකිච්ඡාව. මේ දහමට හිත පහදින්නේ. එහෙමයි. දහම පිළිබඳ හිතේ විශ්වාසයක් ඇති වෙන්නේ. එහෙයි. ඒකත් හිත මෘදු නොවෙන්න හේතු වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. කර්මන්නේ නොවෙන්න හේතු. දැන් සමහර අය සමහර කාමච්ඡන්දය අඩුයි. ව්‍යාපාදය අඩුයි. නමුත් මේ ධර්මයේ පිළිබඳ පැහැදීමක් නැහැ. ස්වාමීනි එහෙම වුණාම රත්තරන් වලින් කරන්න ඕන කාර්ය කරන්න බෑ වගේ. බෑ අන්නේ. කරන්න බෑ. සිද්ධ වෙන්නේ. එහෙයි. දැන් තියෙන්නේ රත්තරන් තමයි. එහෙමයි. නමුත් රත්තරන් වලින් වෙන්න ඕන වැඩේ වෙන්නේ. එහෙයි ස්වාමීනි. ඇයි ඒ රත්තරන් වල අපිරිසුදු දේවල් තියෙනවා. එහෙයි. ඒ වගේ මේ ලෝකේ සමහර ශ්‍රමණයෝ ඉන්නවා. ඒ වගේ මේ ලෝකේ සමහර ගිහියත්තු ඉන්නවා. සමහරට කාමයට ආසාව අඩුයි, සමාධිමත් හිත් තියෙනවා. හැබැයි බුදු කෙනෙක් ගැන කියද්දි පහදින්නේ. එහෙමයි ස්වාමීනි. ඒ ස්වාක්ඛාත සම්දිට්ඨික නිමල දහම කියනවා. කොච්චර කිව්වොත් වැඩ. මේ කියනවා ওই පොතේ තියෙන දේවල් කියලා වැඩක් නැහැ කියනවා. එහෙමයි. ඒතර පොතේ තියෙන දේවල් කියලා වැඩක් නැහැ කියන යම් ශ්‍රමණයෙක් ඇද්ද යම් ගිහියෙක් ඇද්ද ඒ කියන්නේ විචිකිච්ඡාව නිසා. එහෙමයි. නීවරණ නිසා කෑ ගහන්නේ. ඉතින් ඒ වගේ වචන කිව්වහම අර විචිකිච්ඡාවෙන් යට වෙච්ච නීවරණ වලින් බලවත් වෙච්ච මෝඩ ගියැත්තු ඇද්ද පැවිද්දෝ ඇද්ද? ඒත් මොකද වෙන්නේ? ඒත් ආයෙනම් මේ කිරිවලා ඒවට මේ හරි බැරි ගහලා ලස්සනට යනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. එහෙයි. ඒකට තමයි කියන අඥානයට අඥාන එකතු වෙනවා කියලා කියනවා. එහෙම නෙවෙයි සාමාන්‍ය. එහෙමයි. කුණුගොඩට කුණුගොඩ එකතු වෙලා යන. අසත්පුරුෂයාට අසත්පුරුෂ එකතු වෙනවා. ප්‍රඥාවන්තයට ප්‍රඥාවන්ත එකතු වෙනවා. එහෙමයි. මේක මේ ලෝකෙ දහමක් ඒක. හරි පුදුම දෙයක් ඒක. එහෙමයි. ඉතින් ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන අපි.
අපේ අඥානකම් කොහේ හරි කෙනෙක් කෙලවරක තියෙනවා නම් අර අඥාන කොට යට වෙලා යන්න පුළුවන්. මෝඩකම් තියෙනවා නම් මේ ලෝකේ මෝඩකම් වෙනකොට ඒකට එකතු වෙලා යන්න පුළුවන්. එහෙමයි. එහෙමයි තියෙන්නේ. ඒතර මේ නීවරණ පහෙන් තමයි අපි මේ සම්බන්ධ වෙලා බාහිර ලෝකෙට තල්ලු වෙලා යන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කාලයේදී පවා හිටපු සමහර අය හිටියා මේ නීවරණ වලින්ම තමයි ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න වලට මේ ගොදුරු වෙන්නේ. එහෙමයි. ඒතර බුදුරජාණන් දේශනා කළා පින්වත් මහන්නේ මේ කියන නීවරණ පහ සිත කිලුටටපත් කරනවා. පින්වත් මහන්නේ මේ නීවරණ පහ කර්මය නිසා මොකද වෙන්නේ? හිත කර්මන්නේ වෙන්නේ නැහැ කියනවා. ප්‍රභාෂර වෙන්නේ නැහැ කියනවා. බින්දෙන සුළුයි කියනවා. ආශ්‍රව ශේවීමට මැනමින් සමාධිමත් නොවේ කියනවා. පින්වත් මහන්නේ යම් උපක්ලේශයකින් කිලුටටපත් වෙන සිත මෘදු නොවේ නම් ඒ වගේම කර්මන්නේ නොවේ නම් ප්‍රභාෂර නොවේ නම් බින්දෙන සුළු වෙනවා නම් ආශ්‍රව ශේවීමට මැනවින් සමාධිමත් නොවෙනවා නම් එබඳු මේ සිතට ඇති උපක්ලේශ පහ මෙයයි කියලා කියනවා. ලස්සන වචන ටිකක් එතකොට. එහෙමයි. එහෙනම් මේ සිතේ ස්වභාවය තමයි න සිත මෘදු කරන්න පුළුවන්. දැන් දැඩි හිතනේ සාමාන්‍යයෙන් තියෙන්නේ. එහෙමයි. ඒතර මේ දැඩි වෙලා තියෙන කුමක් නිසාද එහෙනම් මේ නීවරණත් එක්ක. එතකොට මේ යහපත් දෙයට හිත හසුරවන්න එහෙනම් අපිට සමහරලාට අපි කැමති සමහර දේවල් වලට හිත හසුරවන්න ඕන හැටි නම් හසුරව ගන්න බෑ. එහෙමයි. සමහරට ඉගෙන ගන්න හිත පිහිටවන්න කැමති ඉගෙන ගන්න බෑ. වෙන කර්මාන්තයකට හිත පිහිටවන්න ආසයි හිත පිහිටවන්න බෑ. එහෙමයි. එහෙමයි ඉන්නවා. සමහර අය සමාධියක් වඩන්න ආසයි සමාධියක් වඩා ගන්න බෑ. එහෙමයි. එච්චර ඕනේ සමහර අය ධර්මය අහන්න ආසයි ධර්මය අහන්න හිතෙන්නේ. එහෙමයි. ස්වාමීනි හරි පුදුමයි දැන් හිත හදන්න පුළුවන් කියන පණිවිඩය අපිට මේ ධර්මයෙන් නේද ලැබෙන්නේ දැන්. අපි නැත්තම් හිතට හැමතිස්සෙම බය වෙන එකනේ වෙන්නේ. ඒකනේ. එහෙසයි. එහෙනම් මේ හදන්න බැරි හිත තියන අය අහන්න ඕන ලස්සන පරියායක්. එහෙමයි ස්වාමීනි. දඩබ්බර හිත තියන අය අහන්න ඕන ලස්සන දහම් පරියායක් නේ. එහෙමයි. එහෙනම් මේ දඩබ්බර හිත দমনය කරන දහමක් මේ. එහෙමයි ස්වාමීනි. දඩබ්බර හිත. එහෙයි. එතකොට මේ දඩබ්බර හිත দমনය කරන මේ දහම් පරියාය අදින් එතකොට මේ අද පටන් ගන්න අදින් පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. ඒකට මම ගොඩක් මේ දහම් කරුණු හොයාගත්තා. එතකොට මේ අද ඉඳන් මේ විස්තර කරුණු ටික දිගහැරෙනවා. ස්වාමීනි පිරිසිදු රත්තරන් පිරිසිදු රත්තරන් තමයි සකස් කරන්න හදන්නේ. එහෙමයි ස්වාමීනි. පිරිසිදු රත්තරන් සකස් කරන මේ පරියාය අද ඉඳන් පටන් ගන්න. එහෙමයි. අවසරයි ස්වාමීනි. එතකොට ඒකේ බුදුරජාණන් වහන්සේ මේ පළවෙනියටම දේශනා කළේ කුමක්ද? එතකොට මේ කාමච්ඡන්දේ. එහෙයි. ඒතර මේ කාම අරමුණු වලට හිතේ තියෙන බලවත් මේ ඇදලා යන ස්වභාවය. එතකොට මේ සම්බන්ධ බොහොම ලස්සනට මේ ආහාර කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා. මේක ගොඩක් තැන්වල තියෙනවා. ඒ අංගුත්තර නිකායේ දෙවෙනි පොත් වහන්සේගෙත් තියෙනවා. එහෙමයි. පළවෙනි පොත් වහන්සේගේ නීවරණ පහන කියලා වර්ගයක් තියෙනවා. එහෙයි. ඒකෙදි විස්තර කරන්නේ නීවරණ ගැන. ඒතර මේ ආහාර සූත්‍රය බොහොම ලස්සනට විස්තර කරනවා. එහෙමයි. ඒකෙදි විස්තර කරන බුදුරජාණන් වහන්සේ මේ නීවරණ පහන වර්ගෙදි නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. යේන අනුප්පන්නෝවා කාමච්ඡන්தோ uppajjati. uppannෝවා කාමච්ඡන්தோ බිහියෝ භාවාය වේපුල්ලාය සංවත්තති. පින්වත් මහණෙනි මේ නූපන් කාමච්ඡන්දය ඉපදීම පිණිසත්. ඒ කියන්නේ හිත ඇතුලේ කාමච්ඡන්ද ඉපදීම පිණිසත්. උපං කාමච්ඡන්දය දුරු වීම පිණිසත්. මේ උපං කාමච්ඡන්ද විපුල බවට පත් වීම පිණිසත්. බහුල වීම පිණිසත්. හේතු වෙන මේ දහමක් විදියට මේ සුබ නිමිත්ත ඒ වගේම අයෝනිසෝ මනසිකාරයත් ඇරෙන්නට මම වෙන කිසි දෙයක් දකින්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. වෙන කිසි දෙයක් දකින්නේ නැහැ කියනවා. එහෙයි. එහෙනම් මේ හිත ඇතුලේ මෙහිනම් මේ අවබෝධය සම්පූර්ණ වහලා තියෙන්නේ. කරුණු දෙකයි තියෙන්නේ. කොහොමද? පළවෙනි එක සුබ නිමිත්ත, දෙවෙනි එක අයෝනිසෝ මනසිකාරය. එහෙමයි. ඒතර ඒකෙන් තමයි මේ සත්‍යය සසරට බන්ධලා තියෙන්නේ. එතකොට එහෙනම් ප්‍රධාන වශයෙන් මෙහිනම් මෙතන කියන අයෝනිසෝ මනසිකාරය. එහෙමයි. මේ අයිතකොට මේ අයෝනිසෝ මනසිකාරයේදී කුමක් මුල් කරගෙන එතකොට යා අයෝනිසෝ මනසිකාරයේදී සුබ නිමිත්ත මුල් කරගෙන. එහෙමයි. දැන් බලන්න අපේ හිතට ලස්සන ගෙවල් දොරවල් යාන වාහන සුබ දෙයක්ද අසුබ දෙයක්ද? සුබයි. සුබයි ස්වාමීනි. එහෙමයි. එතන මේ ගෙවල් දොරවල් හැදීම වෙනම එකක්.
ඒතර ගෙවල් දොරවල් ගැන ආස්වාදයෙන් සිහි කර කර සිටීම තවත් එකක්. ඒකම ස්වාමීනි දැන් එතකොට මේ ගෙවල් දොරවල් ගැන ආස්වාදයෙන් සිහි කර කර සිටීම තමයි මෙතන අයෝනිසෝ මනසිකාරය. එහෙමයි ස්වාමීනි. ඇඳුම් පැළඳුම් ඇඳීම වෙන එකක්. එහෙයි. ඒතර මේ ඇඳුම් පැළඳුම් ගැන ඒක ආස්වාදනීය විදිහට සිහි කර කර වාසය කිරීම තමයි මෙතන අයෝනිසෝ මනසිකාරය දෙන්නේ. එහෙමයි. කෑම දැන් අපි කනවා බොනවා. එහෙමයි සර්. ඒකට ඒක වෙනම එකක්. ඒතර ඒවා ගැන ආස්වාදයෙන් සිහි කර කර වාසය කිරීම තමයි මෙතන අයෝනිසෝ මනසිකාරය කියන්නේ. එහෙමයි. දුවදරුවන්ට අපි සතර බ්‍රහ්ම වර්ණ මිහිරණ මත පිහිටලා දුවදරුවන්ට දෙමව්පියන්ට ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට සලකන එක වෙනම එකක්. එහෙමයි. හැබැයි ඒ මුල් කරගෙන ආස්වාදනීය විදියට මනසින් මෙනෙහි කර කර වාසය කිරීම තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එහෙමයි. එන්න මේ අයෝනිසෝ මනසිකාරය කියන පණිවිඩය අපි හොඳට තේරුම් ගන්නවා. ස්වාමීනි නිරන්තරයෙන්ම සිද්ධ වෙන දේ දැන් නිරන්තරයෙන් අපි සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය තමයි හිතේ දුර්වලතාවය තමයි සසරේ සිදුවෙච්ච දේ තමයි අසුබ අරමුණ හිත ඇතුලේ මෙනෙහි කරමින් හුදකලා සතුටක් ලබන්න පුරුදු. එහෙමයි ස්වාමීනි. ඒතර අපි හුදකලා වෙලා ඉඳලා තියෙන්නේ සුබ අරමුණත් එක්ක. සුබ අරමුණේ අපි හුදකලා වෙලා ඒ ඔස්සේ සතුටින් වාසය කරක දැන් බලන්න සාමාන්‍ය පුංචි කාලේ ඉඳලම ඉතින් ඕකනේ තියෙන්නේ අපි. දැන් අපි ඉගෙන ගන්න අපිට ඉගෙන ගන්න කාලේ මොකද වෙන්නේ? හිතින් අපි දැන් ඔන්න ප්ලෑන් හිතින් ඉගෙන ගන්නවා, හිතින් දොස්තරලා වෙනවා, හිතින් ඉංජිනේරු වෙනවා. එහෙමයි. එහෙම නේද? හිතින් කසාද බඳිනවා, හිතින් ගෙවල් හදනවා, හිතින් යාන වාහන ගන්නවා. නැද්ද? එහෙමයි ස්වාමීනි. ඒ ගලන කල්පනා රටා නවත්ත ගන්න බෑනේ. එහෙමයි. ඒතර ඒක ඉගෙනීමට බාධාවක් වෙනවා මිසක ඉගෙනීමට රුකුලක් වෙන්නේ ඉගෙන ගන්න කෙනාට. නුවණ පිණිස පවතින්නේ. එහෙමයි. සමහර කට්ටිය කියනවා ඕක නැතුව කොහොමද මේ ජීවිතේ ගොඩනගන්නේ කියලා. අරමුණ කියන තැන පැහැදිලි කරගන්න. එහෙමයි ස්වාමී. එතකොට දැන් ඒක එතකොට කට්ටිය හිතාගෙන ඉන්න එතකොට මේක සිහි කිරීමෙන් තමයි මේ ජීවිතේ පවතින්නේ කියලා. එහෙමයි. මේක ජීවිතේ තිබීමෙන් තමයි ජීවිතේ පවතින්නේ කියලා. සිහි කිරීමෙන් තමයි කියලා. එහෙමයි. ඒ වගේ තවත් අයෝනිසෝ මනසිකාරයකට ඇවිල්ලා තියෙනවා. එතකොට ජීවිතේ මනාකොට සැලසුම් කිරීම වෙන එකක්. ආස්වාදනීය විදියට සිහි කර කර අයෝනිසෝ මනසිකාරයට වැටීම වෙන එකක්. එහෙමයි. දැන් කෙනෙකුට පුළුවනි මම මේ මහන්සි වෙලා මේ අධ්‍යාපනය ලැබලා මම මගේ ජීවිතය යහපත් කරගන්නවා කියන තැනට එයාට අදහසක් ගන්න පුළුවනි. මේක එහෙම නෙවෙයි කරන්නේ. ස්වාමීනි අපි අරමුණ තබා ගන්න අතරේ ඒ අරමුණ ඔස්සේත් යෝනිසෝ මනසිකාරය පවත්වා ගන්නේ කොහොමද? දැන් අපි ඉස්සරහට ඒක විස්තර කරනවා දැන් මේ ඔස්සේ. එහෙමයි සර්. අපි මුලින්ම දැන් මේ අයෝනිසෝ මනසිකාරය කියන කාරණේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න. අවසරයි සර්. ඒතර මේ අයෝනිසෝ මනසිකාරණය කියන කාරණේ හරියට අපි තේරුම් ගන්න ඕන. ඒතකොට දැන් අර ඒ නිසා තමයි අර සබ්බාස සූත්‍රය අපි කිව්වේ ආහාර පාන ගැන ප්‍රතිවීක්ෂා කළා ආහාර පාන හොයනවා. එහෙමයි ස්වාමීනි. ආහාර පාන ගැන ප්‍රතිවීක්ෂා කළා තමයි ඒකට ආහාර පාන හොයන්නේ. එහෙමයි. ගෙවල් දොරවල් හදනවා. ඒතර ප්‍රතිවීක්ෂාවේ පිහිට තමයි. ඒතර පාවිච්චි කරනවා කියනවා. එහෙමයි. විමර්ශනෙත් යෙදෙනවා කියනවා. එහෙම. ඒ කරුණ විමර්ශනයේද අනිවාර්යයෙන්. එහෙමයි. අනිවාර්ය විමර්ශනයට අයිති ඒකට. ඒතර එතන සබ්බාස සූත්‍රය හරි ලස්සනට පැහැදිලිවම විස්තර කළා. මේ ඒක කොහොමද කරන්න කියලා ආහාර ගනිමින් ආහාර ගැන හිතන්න ඕන කොහොමද? එහෙමයි. ඊළඟට ඇඳුම් පැළඳුම් පාවිච්චි කරමින් ඇඳුම් පැළඳුම් ගැන කොහොමද හිතන්න ඕන? එහෙමයි. ඊළඟට ඒ වගේම තමයි ගෙවල් දොරවල් පාවිච්චි කරමින් ගෙවල් දොරවල් ගැන කොහොමද හිතන්න ඕන කියන කාරණේ. එහෙමයි. ඒතර බලන්න එතනින් තමයි යෝනිසෝ මනසිකාරය පුරුදු කරවන්නේ. ස්වාමීනි දැන් දුවෙක් පුතෙක් වෛද්‍යවරයෙක් වෙන්න හිතනවා, ඉංජිනේරුවෙක් වෙන්න හිතනවා, ජීවිතේ පිළිවෙල කරගන්න හිතන අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ. නමුත් ඒ සියල්ල අරමුණු තියෙන අතරේම විමර්ශනය කියන්නේ මේවා කැඩෙන බිඳෙන දේවල් නැති වෙන්නත් පුළුවන් කියලා මේ සිහිනුවනට එළඹෙන. එයාට මෙහිම අදහසක් ආව මම හිතනවා ශ්‍රේෂ්ඨයි ඒක. අවසරයි ස්වාමී. අපිටත් ඔකින් කාලයක් ධර්මයේ කියවදී තමයි අපිට අපි ඉගෙන ගන්න කාලෙ ඉච්චර උඩට ආවේ නේ. එහෙමයි. අපිත් ඉඳලා තියෙන යෝනිසෝ මනසිකාරය තමයි ඒ කාලේ. එහෙමයි ස්වාමී. ධර්මයේ ලැබෙන්න පෙරනේ එතකොට. ඉතින් මේ ධර්මයේ ලැබුණාට පස්සේ තමයි අපිට තේරුම් ගත්තේ මෙන්න මේ වගේ සිතිවිල්ලක් තියාගත්තා නම් ඊට වඩා උදාරයි. මම සමහරව ඉගෙන ගන්න ළමයින්ට මම කියලා තියෙනවා. එහෙමයි. හිතන්න දැන් තමන් අධ්‍යාපනයක් ලබනකොට හිතන්න මම මේ අධ්‍යාපනයේ ලැබල ඉවර වෙලා මට මේ මනුෂ්‍ය වර්ගයාට යහපතක් කරන්න. එහෙමයි ස්වාමීනි. මම මේ ඉගෙනගෙන මහන්සි වෙලා ඉගෙන ගන්න මේ මනුෂ්‍යව දැන් ඇත්තටම දැන් ගුරුවරයෙක් කියලා හිතන්නකෝ. එහෙමයි. එතකොට මේ කොච්චර පරපුරකට අනාගත පරපුරකට කොච්චර සේවයක් කරන්න පුළුවන්ද? එහෙමයි.
කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් දයාවෙන් ඉඳගෙන ඒතර ඔය ගුරුවරේ වංචනික නැත්තම් අර පරපුර වංචනික නැතිව පිරිසක් බවට පත් වෙනවා. එහෙමයි. කරුණාවෙන් යුතු ගුරුවරයෙක් නම් කරුණාවෙන් යුතු මේ සේවයක් කරන්න පෙළඹෙනවා. මුදිතාවෙන් උපේක්ෂාවෙන් සමහරවිට ත්‍යාගයෙන් ගුණයෙන් යුක්ත නම් හරි එතකොට මේ අර හැදෙන පරපුරත් ඒ ගුණේ පිළිහිටලා යොමු වෙනවා සකස් වෙනවා. ස්වාමීන් ජීවිතේට මේ පුදුම තරම් ධාර්මික අර්ථයක්. දැන් බලන්න ඒක කරන්න බලවන් නේද? එහෙමයි. ගුරුවරයෙකුට ඒක ඒ දායාදේ බලන්න එතකොට එයා උගන්වන දේ තුලින් විතර නෙමෙයි. ගුරුවරයා කියන කෙනාට එයාගේ ගුණේනොත් යමක් කරන්න පුළුවන්. එහෙමයි. පැවිද්දාට ධර්මයේ කීමෙන් විතර නෙමෙයි. ඒතර පැවිද්දාට සුපටිපන්න ගුණේ පිළිහිටලා ලෝකයට යමක් කරන්න පුළුවන්. දැන් පැවිද්ද කරන්නේ ධර්මයේ කියන එක විතර නම් පැවිද්දා ධර්මයේ හැසිරෙන්නේ නැත්නම් අහන කිසි කෙනෙක් ධර්මයට යොමු වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. අපි දැන් අහලා පැහැදිලා ආවා කියලා ආවත් ඒක න යොමු වෙන්නේ නැහැ. දිනු පුරුදු කරන්නේ නැහැ. එහෙමයි. තේරුණා නේද? එතකොට ඒ එන දැන් අපි හිතමු අපි දැන් ධර්මයේ කිව්වට පස්සේ පැහැදිලා අපි ගාවට කට්ටිය එනවා කියලා. දැන් අපේ ගාව යම් ගුණයක් නැත්නම් ඒගොල්ලෝ ඊට පස්සේ කාව දිහා බලලාද හැසිරෙන්නේ? එහෙමයි ස්වාමීනි. අනුගමනය කරන්න කියන්නේ නැහැ. ඒගොල්ලෝ කියන පිරිසක් විතරක් වෙයි. එහෙනම් ගුරුවරයා කියන කෙනා, වෛද්‍යවරයා කියන කෙනා, ඉංජිනේරුවා කියන කෙනා, ඒ වගේ මේ සමාජයේ සේවකී රාජ්‍ය සේවිකයින්, දේශපාලඥයින් වේවා, රටේ නායකයෝ වේවා, ධාර්මික නම් සතර බ්‍රහ්ම විහරණ මත පිහිටලා නම් ඉන්නේ. එහෙමයි. වංචනික නැත්තම්. ඒතකොට මොකද වෙන්නේ? අනිත් 15ත් වංචනික නැහැ. ඉහළ කෙනා වංචනික වෙනකොටනේ 15ත් වංචනික වෙන්නේ. එහෙමයි. ඉහළයත් අධාර්මික වෙනකොටනේ 15 අධාර්මික වෙන්නේ. එහෙයි. ඒකට ඉහළයත් එතකොට මේ අධාර්මික දේවල් කරනවා නම් 15ත් අධාර්මික දේවල් කරනවා. ඒතර ගුරුවරයාට පුළුවන් ගුණයක පිළිහිටලා තමන්ගේ සේවය කරන්න. ඒතර ඒ ගුරුවරයා ඇසුරු කරන ළමයි මොකද වෙන්නේ? ඒත් ඒ ගුණේ පිළිහිටලා ඉන්න. හරි ආශ්චර්යයි. එහෙමයි. දැන් මම දන්න සමහර ගුරුවරු ඉන්නවා. ටියුෂන් ගුරුවරු. එහෙමයි. මේ ධර්මයේ කියවලා සද්ධාවන්ත කරුණාවෙන් ධර්මයේ කියලා දිදී ගුණධර්ම ගැන කියලා දිදී තමන්ගේ ශාස්ත්‍රයේ ළමයින්ට දෙනවා. එහෙමයි. ඒතර ඒ ගුරුවරුන්ගෙන් මේ පැවිදි වෙන්න ආපු ළමයි ඉන්නවා 50 60 100. අද ගෘහ ජීවිතය ගත කරන මේ ධර්මයේ හැසිරෙමින් ගෘහ ජීවිත ගත කරමින් ලෝකෙට තමන්ටත් ලෝකෙටත් යහපත කරන අවංකව කැපකිරීම කරන මේ ගෘහ ජීවිතය ගත කරන උපාසක උපාසිකාවෝ ඉන්න ඒ ගුරුවරුන් ඉගෙන ගත්තා. එහෙමයි. ඒ වගේ බේබද්දු වගේ ඉන්න වංචනික ගුරුවරු ඉන්නවා. ඒ බේබද්දු ගාවට ගියපු සමහරලාට මේ බේබද්දු ගාවට ගියපු සමහරලාට සල්ලාල ගති තියෙන ගුරුවරු ඉන්නවා. ඒ වගේ ගාවට ගියපු ළමයි ඒ වගේමයි. ඒ වගේ අදහස් තියෙන්නේ. ඒ වගේ ආකල්ප තියෙන්නේ. ඉතින් එහෙම ළමයි පිරිසකින් මේ සමාජයට කොහොම සේවයක් වෙන්නද? වෙන්නේ නැහැ නේ සේවයක්. එහෙමයි ස්වාමී. ඒතර මේ ළමයි සල්ලාලයිනේ. ඒ ළමයි බේබදුයිනේ. බලන්න මේ ගුරුවරයා කියන චරිතය කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා ධර්මයේ පිළිහිටලා. එහෙමයි. ඒතකොට එහෙම දෙයකින් පණපවන්න පුළුවන්. එහෙමයි. ඒතකොට එතෙන්ට එන්න නම් එයාට මේ බුදුරජාණන් වහන්සේ ගැන ඇත්තටම පැහැදීමක් තියෙනවා. ධර්මයේ ගැන පැහැදීමක් තියෙනවා. ශ්‍රාවක සංඝරත්නය ගැන පැහැදීමක් තියෙනවා. එහෙමයි. ඒ තිරුවන් ගැන තියෙන පැහැදීමමයි තමන්ගේ ජීවිතේ තාලෝකමත් කරගෙන මේ දෙව් මිනිස් ලෝකයාගේ ජීවිතේ තාලෝකමත් කරන්න හේතු බවට පත් වෙන්නේ. එහෙමයි. ඒතර අපි මේ දැන් මෙතනදී මේ අයෝනිසෝ මනසිකාරය කියන කාරණේ මම ඒක කිව්වේ දැන් ඉගෙන ගන්න කෙනාට හොඳ අර වගේ අදහසක් පුරුදු කරන්න පුළුවන්. කොහොමද මම මේ අධ්‍යාපනයක් ලැබලා මට මේ මනුෂ්‍ය වර්ගයාට යහපතක් කරන්න, සේවයක් කරන්න, දෙමව්පියන්ට සේවයක් කරන්න, යහපතක් කරන්න. එහෙමයි. ඒ සිතිවිල්ල අපි හිතමු යා අධ්‍යාපනයෙන් ඒක තමන්ට හරියට සඵල කරගන්න බැරුණා කියලා සංසාරෙම ගත ප්‍රශ්නයක් නිසා කියලා. එහෙමයි. නමුත් එයා ඒ උදාර සිතිවිල්ල මත පිහිටලා එයා අවුරුදු දෙකමාරක් වාසය කරපු එකකින් වටිනාකම. එහෙමයි ස්වාමීනි. උදාර සිතිවිල්ලකින් මේ අවුරුදු දෙකමාර ගත කරන්නේ. දෙමව්පියන්ට යහපතක් කරන අදහසිනුයි මේ ලෝකවාසී ජනතාවට යහපතක් කරන අදහස. එහෙමයි. මේ සිතිවිල්ල කොච්චර වටිනවද? ස්වාමීනි දරුවෙකුට ජීවිතේ මොනතරම් මේ අර්ථවත් කරගන්න පුළුවන්ද? දෙමව්පියොත් ඉතින් එහෙම දෙයක් තේරෙන්නේ නැහැ නේ දෙමව්පියන්. දෙමව්පියොත් උදේ ඉඳලා හවස වෙනකම් ප්‍රෙෂර් කර මේක නිකන් අර දෙමව්පියොත් ළමයි තියන් ඉන්නේ අද වෙන දෙයකට නෙමෙයි. මේ ලෝකෙන් ලකුණු දාගන්න. එහෙමයි. ළමයට උගන්නලා මේ ළමයා ඉහළ තැනකට යවලා ඒකින් දෙමව්පියෝ ජීවත් වෙන්න හදනවා. ස්වාමිනේ දෙමව්පියන්ගේ හිත තුලත් ඒ කාමච්ඡන්දේ දේ වැඩි යන්නේ. දෙමව්පියන්ගේ තියෙන මේ පවිඩු හිතක් තමයි තියෙන්නේ. අනවබෝධෙත් එක තමයි කාමච්ඡන්දේ ඔක්කොම එකතු වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. ඒක විශාල පරිහිමක් ඒක. එහෙමයි.
එතකොට ඊළඟ තව දේශනාවක තියෙනවා කෝච බික්කවේ ආහාරෝ අනුපන්නස්සවා කාමච්ඡන්දස්ස උප්පාදාය. උපන්නස්සවා කාමච්ඡන්දස්ස බිහියෝ භාවාය වේපුල්ලාය. මේ පින්වත් මහණෙනි නූපන් කාමයට ඡන්ද ඉපදීම පිණිසත්. උපන් කාමයට තියෙන ඡන්දේ හිත ඇතුළේ වැඩි වැඩි යෑම පිණිසත්. හේතු වෙන ආහාරය මොකද්ද? අත්ති බික්කවේ සුබ නිමිත්තන් තත්ත අයෝනිසෝ මනසිකාර බහුලිකාර. එහෙමයි ස්වාමීනි. සුබ නිමිත්තයි ඒ ගැන ආස්වාදනීය විදිහට සිහි කර කර වාසය කිරීම. එහෙමයි. ඉතින් ආස්වාදනීය විදිහට සිහි කර කර වාසය කරනවා කියන්නේ ඒකට තියෙන කැමැත්ත වැඩි වෙන විදිහට කල්පනා කර කර ඉන්න. ඒක තමයි හිතේ ස්වභාවය. එහෙමයි ස්වාමීනි. කැමැත්ත වැඩි වෙන විදිහට තමයි කල්පනා කරගෙන ඉන්නේ. ඒතරේ කැමැත්ත වැඩි වෙන විදිහට තමයි කල්පනා කරන්න කුමක්ද වෙන්නේ යන්නේ? කාමච්ඡන්දේ වැඩෙනවා මිසක නීවරණයක් වැඩෙනවා මිසක එහෙමයි. ඒක හිත සංසිඳන දෙයක් වැඩෙන්නේ නැහැ ඒකේ. ස්වාමීනි එතනදී අපි කොහොමද සැලකිලිමත් වෙන්නේ දැන්? ගෙයක් දොරක් හදන්න ඕන කියන අරමුණ ආපු ගමන්ම ඒගේ ලස්සනට ඉදි වෙන විදිහ එහි තියෙන සුන්දර වටපිටාව ඒ සැප කල්පනාවත් හිතේ බැහැ ගන්නවා. ඒකිනුත් බැහැර වෙලා අරමුණ පිහිටවා ගන්නත් ඕනේ. ඉතින් මේකෙදි සිහි කරන්න පුළුවන්. ඒකෙදි යහපත් අරමුණ සිහි කරන්න පුළුවන්. දරුවන්ට යහපතක් කරන අදහසින්. එහෙමයි ස්වාමීනි. සමහර දෙමව්පියන්ට යහපතක් කරන අදහසින්. ඉතින් බලන්න මේ වගේ අර මම මෛත්‍රී හොඳ ගුණවත් සිතක් තියෙනවා නම් මම හිතන එයාට අන්තිම කාලේ අතහරින්න බැරි වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. අතහරින්න බැරි වෙන්නේ නැහැ. එතකොට දැන් ඒක මේ වගේ දෙයක්. අපි දැන් ඔන්න කල්පනා කරලා බලන්න මිනිස්සු දැන් දවස් 365ම අපි දුමු 64කම 364කම ඔන්න තමන් හරියම්බ කරගෙන තුන් වේල වියාගෙන කනවා. එහෙමයි. එක දවසක් අවුරුද්දකට යනවා ආරණ්‍යයකට. එහෙමයි. එදාට ඒකිනා අර අයිටත් වඩා රසට වියන්නේ නැද්ද? වියනවනේ. එහෙමයි. ඊටත් වඩා දේවල් වියන්නේ නැද්ද? වියනවනේ. ඊටත් වඩා එදා දවස ගැන හොයලා බලන්නේ නැද්ද? හොයලා බලනවනේ. එහෙමයි. නමුත් හොයලා බැලුවත් එදා දවසේ උයන පියන දේවල් ගැන බොහොම සැදැහැසිතින් සංඝයාට අතාරින්නේ නැද්ද? එහෙමයි. නොයල්ුණ සිටි. එහෙයි. එතකොට බලන්න එදා එන අතහැරිය කුමක් නිසාද නොයල්ුණ සිටි? ශ්‍රද්ධාවන්ත හිත නිසා. එහෙමයි. අර 364ම එයාට ඒ වියල පියන දේවල් රස තෘෂ්ණාවෙන් බැසගෙන කාලා බීලා එයා වාසය කරන කෙනා එක දවසක් අවුරුද්දකට මේ අතහැරලා මේ සතුට වෙන කෙනෙක් බවට පත් වෙලානේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඔය වගේ හිත හදන්න බැරිද අනිත් දේවල් වලට? එහෙමයි. පුළුවන්. එහෙයි. ඉතින් එතින්ද බලපෑයි කොහොමද? එතින්ද බලපෑයි මම මේ දාන්නේ අදහදන්නේ ආර්ය මහා සංඝයා උදෙසයි. ඉතින් ආර්ය මහා සංඝයා උදෙසා කියන සිත නිසා වෙනදට වඩා වේදනුත් කළා. ස්වාමීනි කාමච්ඡන්දෙන් බැහැර වූ සතුට. සතුටක්. එහෙමයි. ඉතින් මේ සතුට ගෙනාවේ කොතනින්ද? යෝනිසෝ මනසිකාරය. මොකද යෝනිසෝ මනසිකාරය? ආර්ය මහා සංඝයා ගැන සිහි කළා. එහෙමයි. දානේ ආනිසංස සිහි කළා. එහෙනම් දානේ ආනිසංස සිහි කළ වෙනදට වඩා වියදම් කළා නම් දානේ ආනිසංස සිහි කළ ආර්ය මහා සංඝයා රත්නයස් ගැන සිහි කළා වෙනදට වඩා අතහැරියා නම් එහෙමයි. වෙනදට වඩා මහන්සි වුණා නම් එහෙනම් එතකොට අර අනිත් දවස් ටිකේ කරන්න බැරි වෙච්ච දෙයක් අද කළේ කුමක් නිසාද එතකොට? එහෙනම් අර යෝනිසෝ මනසිකාරය නේද කළේ? එහෙමයි. එහෙනම් ඒ වගේ තමන්ගේ ජීවිතේ යෝනිසෝ මනසිකාරයෙන් ওই ගෙවල් දොරවල් හදනීම කරන්න බැරිද කොට යාට? එහෙමයි ස්වාමීනි. එහෙනම් සේවයක් කරනවා කියලා අදහස තියෙනවා නේ. සේවයක් කරනවා කියන අදහස තියෙනවා. එහෙමයි. ගෙවල් දොරවල් හදනීම. ඒතර සේවයක් කරනවා කියලා අදහස තියෙන කෙනාට දරුවොත් එක්ක වෛරයක් උපදින්නේ. එහෙමයි. ගුරුවරුන්ට ගෝලයොත් එක්ක වෛරයක් ඇති වෙන්නේ. එහෙමයි. එතකොට ගෝලයන්ට ගුරුවරුත් එක්ක වෛරයක් ඇති වෙන්නේ. සේවයක් කියලා අදහසක් තියෙනවා. පැවිද්දාට ගිහියොත් එක්ක වෛරයක් ඇති වෙන්නේ. ගිහියන්ට මේ පැවිද්දොත් එක්ක වෛරයක් ඇති වෙන්නේ. එහෙමයි. මොකක්ද තියෙනවද? යෝනිසෝ මනසිකාරය තියෙනවද? ස්වාමීනි මේ උජාරුව ආඩම්බරේ වගේ උජාරුව ආඩම්බරේ මාන්නේ ලෝකෙට පේන්න ප්‍රසිද්ධිය තාන්න මාන්න ඔන්න ඔය ඔස්සේ මේ කාමයෙන් ඊට පස්සේ ආස්වාදයක් විඳින්න. එහෙමයි. ඔය දේවල් එක්ක තමයි බුරබුරා කෙලෙස් මතුවෙන්නේ. එහෙමයි ස්වාමීනි. සේවයක් කරන උදාර සිත තියෙනවා නම් සේවයක් පුරන උදාර සිත තියෙනවා නම් ඔය පස්සන්ටි ඔක්කොම සංසිඳන තැන එතන. යෝනිසෝ ඒ කියන්නේ එන මෛත්‍රී සිත, මුදිතා සිත, කාරුණික සිත,
ඊට පස්සේ උපේක්ෂා සහගත සිත, සැදැහැ සිත, ප්‍රාමිතර ප්‍රඥා මේ චතුරාර්ය සත්‍ය සිහි කරමින් අපි කරන දේවල්. එතකොට මේ දේවල් තමයි යෝනිසෝ මනසිකාරය. තව ඉස්සරහට අපි දීර්ඝ වශයෙන් තව කතා වෙනවා. එහෙමයි ස්වාමී. ඒතර බලන්න මේ යෝනිසෝ මනසිකාරය කියන තමන් gedara කරන හැම දෙයක්ම අපිට පුළුවන් එනම් මේ යෝනිසෝ මනසිකාරයක පිළිట్లా කරන්න. අනිත් අයගේ යහපත වෙනුවෙන් සැපේ වෙනුවෙන්. එහෙමයි. gedara එක්කෙනෙක් කියනවනේ ඒ කෙනාගේ යහපත වෙනුවෙන් සැපේ වෙනුවෙන්. ඒතර එහෙම අනිත් අයගේ යහපත සැපේ ගැන හිත එහෙම නැත්නම් ශ්‍රද්ධාවන්ත හිතක් එහෙම නැත්නම් සසර දුකින් නිදහස් වෙන හිතක්. එතකොට ඔය වගේ ගුණ සම්පන්න හිතක් පිහිටෝ කරනව නම් ඔය අපි කරන කිසි දෙයක් තුළ නීවරණ ධර්මයන්ගේ හිත බැස ගන්න නැත. එහෙමයි ස්වාමීනි. එහෙනම් නීවරණ ධර්මයන්ගෙන් හිත බැස නොගන්න සිතවිල්ල තමයි කොහොමද යෝනිසෝ මනසිකාරය. ඒතර යෝනිසෝ මනසිකාරයට මුල් වෙන එක කොහොමද? එතකොට එක්ක සතර බ්‍රහ්ම විහරණ එහෙම නැත්නම් බුදු ගුණ දහම් ගුණ සංගුණ දහම් මනසිකාරය. එහෙමයි. එතකොට මේ ගොඩාක් අපිට එකපාරට හිතන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි කාලයක් තිස්සේ පුරුදු කරපු මේ මෛත්‍රී මේ යහපත් සිත එහෙමයි. එයාට පුදුමාකාර සැපයක් ගෙනත් දෙනවා. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා මේ අපිට මේ ලැබුණු මනුස්ස ජීවිතේ අපිට දැන් මේ ගැන බොහොම ලස්සන තව දේශනා කරන ගොඩාක් තියෙනවා කතා කරන්න. එහෙමයි ස්වාමී. අපි ඒක ඉස්සරහට ලැබෙන විදිහට අපි කතා කරන්න මහන්සි ගමු. ඉතින් ඒ නිසා මේ ධර්ම දාන දෙන පිරිස නිතර සතුට වෙන්න. එහෙනම් මේ අද ඉඳන් මේ සාකච්ඡාවට ගැනෙන්නේ මේ මෙල්ල කරන්න බැරි මේ දඩබ්බර හිත දඩබ්බර වෙන්න හේතුව. එහෙමයි. හිතක් එහෙනම් මේ හිතුවක්කාර වෙන්න හේතුව. අයාලට යන්න හේතුව. ඒතර මේ දඩබ්බර හිත සංසිඳව ගන්න ලස්සන දහම් පරයය. එහෙමයි. එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයාගෙම මේ දඩබ්බර හිත দমনය කරගන්න යම් උපකාරයක් කරයිද? එහෙනම් සසර පුරාවට තමන්ගේ අයාල යන සිත මේ දඩබ්බර වෙච්ච හිත দমনය කරගන්න අනිවාර්යෙන් උපකාර සැලසෙන්න මේ පින හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට ආශිර්වාද කරනවා. මේ නොදමනය වෙච්ච සිත দমনය කරගන්නට, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අදත් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය හිත සකස් කිරීම පිළිබඳ උතුම් ධර්මය අපේ පින්වත් ස්වාමින් වහන්සේ පවසා වදාලා අරමුණකට දහම් අර්ථයක් ඇති කරගන්නේ කොහොමද කියන වගේ නැත්තම් මේ යෝනිසෝ මානසිකාරය ඇති කරගෙන ජීවත් වෙන්නේ කොහොමද කියන වගේ ධර්මයෙන් පහදා වදාලා අපට අනුකම්පාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ අනුශාසනා සිදු කරන්නේ අපි හැමදෙනාම පින්වන්ත මහා සංඝරුවන ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාවත් උදා වුණා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් සුගීෂ මහතා, සජීවා මහත්මිය, සිනෝන් පුතණුවන්, සියරා දියණිය සහ සියෝන් පුතණුවන් ඒක රාශී වෙලා තමයි උදාාර මේ පුණ්‍ය සම්පත්තියත් අද දවසේ රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත්තු පුණ්‍ය සම්පත්තියේ මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන පින්වත් සුගීෂ දිනුෂාන් මහතාගේ උපන්දිනයේ නිමිත්තෙන් ඒ පින්වත් මහත්මයාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නත්, දෙපාර්ශවයේම දෙමව්පියන්ට ගුරුවරුන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න තමයි අද දවසේ මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය සහම්පති බ්‍රහ්මරාජය, සනන් කුමාර බ්‍රහ්මරාජය, සක් දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර, පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසනය හිත කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලෝක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සැලසේවා. ඒ පින්වත් සුගීෂ පින්වත් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය ධර්මයන් අපගේ
පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරුදේවයන් වහන්සේට මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. බොහෝ කලක් දෙව් මිනිස් ලෝකයාට මේ ධර්මයේ ප්‍රචාරය කරන් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. උතුම් ධර්මයෙන් සැනසෙන්න මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ඒ සුගීෂ දිනුෂාන් පින්වත් මහත්මයා නමින් මහත්මිය නමින් පවුලේ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය සුගීෂ් දිනුෂාන් පින්වත් මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. සිනෝන් පුතණුවන්, සියරා දියණිය, ඒ වගේම සියෝන් පුතණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකාවාසී ලෝකවාසී සියලු ජනතාවට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ උත්තම ශ්‍රී සම්බුද්ධ භාෂිතයන් සිත සකස් කරවන ධර්මය දේශනා කොට වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පින්වත් සුගේෂ් මහත්මයා, සජීවා මහත්මිය, ඒ වගේම සිනොන් පුතුණුවන්, සියාරා දියණිය සහ සියොන් පුතුණුවන් ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා අපි ඊටාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාම සමග ඉතින් ඔබටත් අපි ආරාධනා කරගන්නවා මේ පරිද්දෙන් මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බර පෙනවෙන් කරගනිමින් උතුම් සම්බුද්ධ ශාසනය ලෝකේ පතුරවන්න පින්වන්ත ඔබට අවස්ථා යෙදෙනවා. දුර්ලභ අවස්ථා 0.1 222 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් මේ පිළිබඳව දැනුම්වත් වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් මහා සංඝරත්නය ආශිර්වාදයෙන් දහම් කැඩපත පිණිස දහම් සාකච්ඡා රැගෙන දහම් කැඩපතින් නැවත මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.